නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිත්‍රා ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ සම්බුදු සිත කසිරිය උතුම් සදහම් සාකච්ඡාව මේ සන්ධ්‍යාවෙත් ඔබට සමීප කරමින් ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. පින්වන්ත හැම දිනාම මේ පින්වන්ත හෝරාව පිණිස අපි ඊටාම දයාවෙන් ඒක රාශි කරගන්නවා. අපි ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම අදත් සදහම් සාකච්ඡාව පිණිස වැඩමවන්නට යෙදුන ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි සදැහැති දායකත්වයේ සිහිපත් කරගන්නම්. ගෞතම බුදුසසුනේ පිළිසරණ ලබන පින්වන්ත ශ්‍රාවක පිරිසක් පින්වන්ත පිරිසක් ලෙසින් දායකත්වයේ සඳහන් වන්නේ. ඉතින් මේ පින්වතුන් අපි ඊටාම දයාවෙන් සිහිපත් කොටගෙන ඒක රාශි කරගන්නවා. පින්වන්ත ඔබ හැම දෙනාමත් කැටුව මහා සංඝරත්නය වන්දනා කොටගෙන ආරාධනා කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අදත් අපට අනුකම්පාවෙන් අනුශාසනාවන් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්දාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීන්. අපි කතා කරමින් හිටියේ අපගේ මහබෝසතාණන් වහන්සේ අසංකේය කල්ප 4කුත් එහෙමයි ස්වාමීනි. කල්ප ලක්ෂයක් පුරාවට පෙරම් පුරලා මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා උතුම් සම්බුදු බවට පත්වීම දක්වා අපි කතා කරමින් හිටියා. ඒතර අද වගේ දවස වෙනකොට සම්බුදු වෙලා ඒතර දවස් 7යි. එහෙමයි ස්වාමීනි. ඒතර මේ දවස් 7 වෙද්දී අසිරිමත් සිදුවීමක් වුණා. ඒතර මේ සම්බන්ධව මහා වග්ගපාළියේ විනය පිටකේ අර ලස්සන කොටසක විස්තරයක් තියෙනවා. මහා කන්දකේ තේන සමයේන බුද්ධෝ භගවා උරුවේලායම් විහෙරති නජ්ජා නේරංජරාය තීරේ බෝධිරුක්ක මූලේ පටමාභි සම්බුද්ධෝ. දැන් සම්බුදු වෙලා අලුත තාම ඉන්නේ බෝධි මූලේ භාග්‍යතුන් වහන්සේ. හරි ආශ්චර්යයි. අතකෝ භගවා බෝධිරුක්ක මූලේ සත්තාහං ඒක පල්ලං කියන නිසීදී විමුක්ති සුඛ පටිසංවේදී. සම්බුදු බවට පත් වෙලා දවස් 7ක් එක දිගටම හිටියේ බෝධි මූලයේමයි. එහෙමයි. දැන් සාමාන්‍ය කල්පනා කරලා බලන්න. එතකොට මේ දවසක් දෙකක් නොකෑ හිටියොත් මැරෙනවා කියන ලෝකයේ සර්වඥයන් වහන්සේ ලෝකෙට පෙන්නනවා. එහෙමයි. මේ විමුක්තියට පත්වෙච්ච සුඛය වළඳන කෙනාට මේ නිරාහාරම දැන් මේ ඉන්නවා. එහෙමයි. දවස් 7ක්. දවස් 7ක් එකම එදා සම්බුදු වෙලා හිමිදිරි උදෑසන මේ විමුක්ති සෝයයට පත් වුණාද එක දිගට දවස් 7ක් හිටියා. එක දිගට දවස් 7ක් ඉන්නවා මේ ඊරියව්වෙම. ඒකට කියනවා මේ විමුක්ති සුඛ පටිසංවේදී. විමුක්ති සෝය විඳින්මින් තමයි සර්වඥයන් වහන්සේ වැඩ ඉන්නේ. එහෙමයි. වළඳ. එහේ ස්වාමීනි. අර රතන සූත්‍රී ගාතාවක් තියෙන යේ සුප්පයුත්තා මනසා දල්හේන නික්ඛාමිනෝ ගෝතම සාසනම්මි තේ පත්ති පත්තා අමතම් විගය ලද්ධා මුදා නිබ්බුතිම් පුඤ්ඤමානා කියලා. එහෙමයි. කියන්නේ වීරිය කරලා විමුක්තිය උපදවාගෙන වාසය කරන කෙනා ඒතර සිතු පරිදි තමන්ගේ විමුක්ති සෝය වළඳනවා කියනවා. ලද්ධා මුදා නිබ්බුතිම් පුඤ්ඤමානා කියන වචනයක් තියෙනවා. එහෙමයි. එතකොට එහෙම වාසය කරපු ශාස්ත්‍රුන් වහන්සේ දැන් දවස් 7 ඇවෑමෙන් උදා වෙච්ච රාත්‍රියේ සාසර්වඥයන් වහන්සේ හරි ආශ්චර්යයි
අතකෝ භගවා රත්ත්‍යා පඨමයාම පටිච්ච සමුප්පාදං අනුලෝමං මනසාකාසී. මේ පටිච්ච සමුප්පාදය පටිලෝම අනුලෝම පටිලෝම මනසාකාසී අනුලෝම පටිලෝම වශයෙන් විමසන්න පටන් ගත්තා මේ රාත්‍රී ප්‍රථම යාමේ. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ අද රාත්‍රියේ සාමාන්‍යයෙන් උට රාත්‍රිය උදා වෙන්නේ යම් මොහොතකද ඒ මොහොතේ ඉඳන් මධ්‍යම රාත්‍රිය උදා වෙනකන් දැන් පටිච්චසමුප්පාද දැන් මෙතුවක් කාලෙ දැන් කෙලෙස් සහිත සිතින්නේ විමසුවේ. එහෙමයි. කෙලෙස් සහිත සිතින් තමයි එතකොට මේ මෙතුවක් කාල පටිච්චසමුප්පාද විමසුවේ. දැන් නිකලෙස් සිතින් විමසන්නේ. දැන් විමුක්ති සෝය පොදවාගෙන විමුක්ති සෝය වළඳමින් හිටිය සතියක්. එතකොට දැන් ඊට පස්සේ මොකද කරන්නේ? අර විමසපු ධර්මයන් නැවතත් විමසනවා. ප්‍රත්‍යක්ෂ කරනවා දැන්. එහෙමයි. අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතනං සලආයතන පත්‍ය පස්සු පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භවෝ භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සම්භවಂತಿ. ඒතර සර්වඥයන් වහන්සේ දැන් පිරිසින් දකින්න නිකලෙස් සිතින්ම මේ අපේ ජීවිතෙත් එක්ක බැඳලා තියෙන යම් කාය සංස්කාරයක්ද අපේ ජීවිතෙත් එක්ක බැඳලා තියෙන වචී සංස්කාරයක්ද අපේ ජීවිතෙත් එක්ක බැඳලා තියෙන චිත්ත සංස්කාරයක්ද ඒ වගේ පැවැත්මක් තියෙන්නේ අවිද්‍යාවත් එක්කයි කියලා. එහෙමයි ස්වාමීනි. නිකලෙස් සිතින්ම අත්දකින්නද? එහෙයි. හරි පුදුමයි ඒක. දැන් අතන උන්නේ කෙලෙස් සහගත සිතින් යෝනිසෝ මනසිකාරය යෙදී සත්‍ය තේරුම් ගන්න මහන්සි ගත්ත එක. දැන් තියෙනවා නිකලෙස් සිතින් සත්‍ය අත්දකින්න. එහෙමයි. සත්‍ය අත්දකින්න. සර්වඥයන් වහන්සේ දකිනවා මෙන්න මේ මනස තුල පවතින යම් අවිද්‍යාවක් ඇද්ද? මේ අවිද්‍යාව හේතු කරගෙනයි මේ සත්‍යයේ කාය සංස්කාර ප්‍රතිබද්ධ වෙලා තියෙන්නේ. විතක්ක ਵਿਚාර පවතින්නේ අවිද්‍යාවත් එක්ක. ඒ වගේම තමයි හඳුනා ගැනීම විඳීම නෙමෙයි විඳීම හඳුනා ගැනීම කියන දෙක සිතත් එක්ක ප්‍රතිබද්ධයි. මේ දෙක පවතින්නේ කෙනෙකුගේ ජීවිතය තුළ අවිද්‍යාවත් එක්ක. අවිද්‍යාව ඇති කල්ලි උපදිනවා. අවිද්‍යාව නැතිවීමෙන් මේ ටික නැති වෙලා යනවා කියලා දැන් දකින්න. එහෙමයි ස්වාමීනි. දැන් මේක නිකලෙස් සිතින්ම අධ්‍යක දෙක විමසනෝද? ප්‍රත්‍යක්ෂ කර විමසනෝද? එහෙමයි. සත්‍යම තමයි දැන් අත්දකින්නේ. එහෙනම් දැන් සත්‍ය අත්දකිද්දී හරි ආශ්චර්යයි. එතකොට සර්වඥයන් වහන්සේ හිතන විතර බෝසත් කාලේ මම හිතපු දේම නෙවෙයි මේක සත්‍යයක් විදිහට දැන් මේ වැටහෙන්නේ. බෝසත් කාලේ කෙලෙස් සහගත සිතින් සත්‍යයක් විදිහට විමසපු දේ විමසද්දි සත්‍යයක් කියලා දැකපු දේ දැන් නිකලෙස් හිතට සම්බුදු බවට පත් වෙච්ච හිතට බලනකොට මේක සම්පූර්ණ තමයි විමසපු සත්‍යය. ඒක තමයි මේ ලෝකේ සත්‍යය. ඒක තමයි මේ ලෝකේ සත්‍යය. කොහොමද මේ ජීවිතයත් තුළ පවතින කාය සංස්කාර පවතින කුමක් පත්තින්ද? තමන්ගේ හිත තුළ පවතින අවිද්‍යාව ප්‍රත්‍ය. ඒතර කාය සංස්කාර ගැන කියද්දි දේශනාවේ තියෙනවා මේ මහා ආස්වාස ප්‍රස්වාස. එහෙමයි ස්වාමීනි. එතකොට කෙනෙක්ගේ මරණකම්ම මේ ජීවිතෙත් එක්ක සම්බන්ධ වෙන දෙයක් තමයි ආස්වාස ප්‍රස්වාස කියන එක. මරණකම් ජීවිතෙත් එක්ක බැඳලා තියෙන දෙයක් තමයි මේ විතක්ක ਵਿਚාර කියන එක. මරණකම් කෙනෙක්ගේ ජීවිතේ සම්බන්ධ වෙලා තියෙන එකක් තමයි හඳුනා ගැනීමයි විඳීමයි කියන එක. ඒක පවතින්නේ කුමක් ප්‍රත්‍යෙන්ද? ඒක පවතින්නේ අවිද්‍යාව ප්‍රත්‍යෙ. එහෙමයි ස්වාමීනි. ඒක පවතිනවා කියලා කියන්නේ නැවත එතකොට මේ ස්වභාවය දැන් රහතන් වහන්සේගේ පැවැත්මක් නැහැ ඒකේ. ඒ නිසා මොකද වෙන්නේ? ආයෙ එවන් ස්වභාවයක් උපද්දලා තින්නේ නැහැ. එතකොට නිකලෙස් නොවුණු කෙනෙකුගේ ජීවිතයේ ස්වභාවය මොකද්ද? පැවැත්මක් තියෙනවා ඒකේ. මේ ජීවිතෙත් ආස්වාස ප්‍රස්වාසත් එක්ක බැඳිච්ච ජීවිතයක් තියෙනවා. විතක්ක ਵਿਚාරත් එක්ක බැඳිච්ච ජීවිතයක් තියෙනවා. හඳුනා ගැනීම විඳීමත් එක්ක බැඳිච්ච ජීවිතයක් තියෙන්නේ. මරණින් මත්තෙත් මොකද වෙන්නේ? ආයෙ එවන් ජීවිතයක් ලබනවා. එහෙමයි. මේ තුනත් එක්ක ප්‍රතිබද්ධ වෙච්ච ජීවිතයක් ලබන්නේ. ওই තුන නැති ජීවිතයක් ලබන්නේ.
ඒක එතකොට ඒ තුනක් ප්‍රතිබද්ධ ඒ තුනත් එක ප්‍රතිබද්ධ ජීවිතයක් ලබන්නේ කුමක් නිසාද? අවිද්‍යා සහගත සිතකින් යුතු කෙනෙක් නිසා. චතුරාර්ය සත්‍ය නොදැනීම අවබෝධ නොවීම නිසා. එහෙමයි ස්වාමීන්. ඒතර හරි ආශ්චර්යයි මේක දැන් අත්දකින්න දැන් ශාස්ත්‍රඥ වහන්සේ. දැන් මහ බෝසතාණන් වහන්සේ නෙවෙයි දැන් ශාස්ත්‍රඥ වහන්සේ. එහෙයි. සර්වඥයන් වහන්සේ දැන්. ඉතින් සර්වඥයන් වහන්සේ අත්දකින්නවා ඒ වගේම තමයි මේ ආස්වාස ඒ වගේම තමයි ආස්වාස ප්‍රස්වාසත් එක්කම ප්‍රතිබද්ධ දෙයක් තමයි කයත් එක්ක බැඳලා තියෙන විඥානය. විතක්ක ਵਿਚාරත් එක්කම හඳුනා ගැනීම විඳීමත් එක්කම මේ ප්‍රත්‍යයෙන් තමයි තමන්ගේ ජීවිතය තුළ පවතින විශේෂයෙන් දැනගන්නා ස්වභාවය ඇසේ ඇති වෙනවා. එහෙමයි. තමන්ගේ ජීවිතය තුළ ඇහෙන් යමක් විශේෂයෙන් දැනගන්න පුළුවන්කම තියෙන්නේ තමන්ගේ ජීවිතය තුළ ආස්වාස ප්‍රස්වාසයි විතක්ක ਵਿਚාරයි විඳීමේ හඳුනා ගැනීමේ හැකියාවයි ප්‍රතිබද්ධ වෙලා එකත් එක්ක බැඳලා තියෙනකම් විතරයි. සංකාරපච්චය විඥාන. තමන්ගේ ජීවිතය තුළ කණෙන් යමක් දැනගැනීමේ හැකියාව තියෙන්නේ තමන්ගේ ජීවිතය තුළ ආස්වාස ප්‍රස්වාස විතක්ක ਵਿਚාර විඳීමේ හඳුනා ගැනීම ටික මේ ටික තමන්ගේ ජීවිතයට බැඳලා තියෙනකම් විතරයි. එහෙමයි. ස්වාමීනි කරුණක් විමස ගන්න අවසරයි දැන්. උතුම් රහතන් වහන්සේගේ කාය සංඛාර, චිත්ත සංස්කාර, වචී සංස්කාර ආදී වශයෙන් මේ සංස්කාර ඒ ස්වභාවය මොකද්ද? අවිද්‍යා සහගත බව නැහැ. එහෙමයි ස්වාමී. ඒකද පැවැත්මක් නැහැ. එහෙමයි. ඒකනේ දැන් මේ මරණයට මරණය කියන්නේ නිවිල යනවා. එහෙමයි ස්වාමීනි. දැන් ආස්වාස ප්‍රස්වාස වලට මෙතනත් බැඳිලා නම් තියෙන්නේ තමන්ගේ ආධ්‍යාත්මේ. විතක්ක ਵਿਚාර වලටත් මේ ජීවිතේ බැඳිලා නම් තියෙන්නේ තමන්ගේ ආධ්‍යාත්මේ. විඳින දෙයට හඳුනා ගන්න දෙයට තමන්ගේ ආධ්‍යාත්මේ මේ ජීවිතේ බැඳිලා නම් තියෙන්නේ. කය අතාරිනකොට ආයි අල්ලනවා. එහෙමයි ස්වාමීනි. නිදහස් වීමක් නැහැ නේද උට? ඒ සංස්කාරම අල්ලනවා. ආයිකම අල්ලනවා. එහෙමයි. මෙතන අල්ලගෙන ඉන්නේ යමද එතන ගිහින් ආය අල්ලනවා ඒක. එහෙමයි. මෙතන අල්ලගෙන යමක ඉන්නවනම් එතන ගිහින් ආයි අල්ලනවා. එහෙමයි තියෙන්නේ. එහෙමයි. මේක තමයි දැන් අත්දකින්නේ මේ. හරි පුදුමයි දැන් මේක පරිපූර්ණ වෙච්ච ප්‍රඥාවකින් මේක පිරිසින් දකින්නකොට කොච්චර මේක ප්‍රකට වෙලා විවෘත වෙලා මේ විස්ෘත වෙලා පුළුල් වෙලා මේ පවතිනවාද එතකොට අවබෝධය. එහෙමයි. ඒත් බලන්න තමන්ගේ ජීවිතය තුළ කල්පනා කරලා බලන්න. එතකොට මේ ආස්වාස ප්‍රස්වාසයි විතක්ක ਵਿਚාරයි විඳීමේ හඳුනා ගැනීමේ හැකියාව තියෙනකන් තමයි නාසයමත් දැන ගැනීමේ හැකියාව තමන්ගේ ජීවිතේ රැඳිලා තියෙන්නේ. නාසයමත් දැනගන්න බෑ. ඇහෙන් රූප දැනගන්න බෑ මේ ටික නැත්තම්. කනින් ශබ්ද දැනගන්න බෑ ওই ටික තමන්ගේ ජීවිතයට සම්බන්ධයක් නැත්තම්. එහෙමයි. නාසයෙන් ගඳ සුවඳ දැනගන්න බෑ මේ කාය සංකාර වචී සංකාර චිත්ත සංකාර තමන්ගේ ජීවිතයට බැඳිලා නැත්තම්. දිවෙන් රස දැනගන්න බෑ කාය වචී මනෝ චිත්ත සංකාර තමන්ගේ ජීවිතයට සම්බන්ධයක් නැත්තම්. කයින් පහසක් දැනගන්න බෑ මේ කාය සංකාර වචී සංකාර චිත්ත සංකාරත් එක්ක තමන්ගේ ජීවිතේ පැවැත්මක් නැත්තම්. මනසට අරමුණක් දැනගන්න බෑ. ඉතින් මලකඳක් එතකොට. එහෙමයි ස්වාමීනි. ඒකයි පැවැත්මක් නෑ. ඒතර දකින්න හින්දා මේ අවිද්‍යා සහගත බව නිසා තමයි මේ සංස්කාරවල පැවැත්ම තියෙන්නේ. සංස්කාරවල පැවැත්ම නිසා තමයි විඥානේ බැඳලා තියෙන්නේ අපේ ජීවිතේ. එහෙමයි ස්වාමීනි. එහෙනම් නිකලෙස් වුණා කියන්නකෝ. නිකලෙස් වෙච්ච මහරහතන් වහන්සේට ආස්වාස් ප්‍රස්වාස තියෙනවා. එහෙමයි. හරිද? විතක්ක ਵਿਚාර තියෙනවා. යමක් විඳින්න පුළුවන් හඳුනා ගන්න පුළුවන්. ඒ නිසාම එතකන් තමයි ඒක ඒ කයත් එක්ක විඥානෙ බැඳිලා තියෙන්නේ. හැබැයි යම් මොහොතක හැබැයි ඒක අවිද්‍යාව සහගත නැහැ. අවිද්‍යාව සහගත නැති නිසා මොකද වෙන්නේ? ඒකට ආධ්‍යාත්මී උපාදාන වෙලානේ. ඒවට බැඳිලා ගියේ බැඳිලා නැහැ. එහෙමයි. අවිද්‍යාව නැහැ. එහෙමයි. අවිද්‍යාව නැති නිසා මොකද වෙන්නේ? එතකොට මේ කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර වලින් නිදහස් වෙච්ච ජීවිතයක් තියෙනවා. එහෙමයි. නිදහස් ජීවිතයක් තියෙන නිසා මොකද වෙන්නේ? ඒ විඥානයේ පැවැත්මක් නැහැ. විඥානෙත් මොකද වෙන්නේ? විඥානෙත් නිදහස් වෙලා තව තැනකට ගෙනියන්නේ නැහැ. එහෙමයි. ඒකට කියනවා නිවිල යනවා කියලා. දැන් අපි මේ පහන් දැල්ලක් කල්පනා කරලා බලන්න දැන් පහනපත් වෙනවද? එහෙමයි. දැන් අපිට නොපෙනුනාට මේකේ ටික මොකද වෙන්නේ? තෙල් මේ ටික ෂේ වෙනවා. වැටිය ටික මොකද වෙන්නේ? ෂේ වෙනවා. ඔහොම ෂේ වෙලා ගිහිල්ලා යම් මොහොතක මොකද වෙන්නේ?
අපි බලනකොට පහනේ අර මේ වීදුරු කොටස විතරයි තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. දැල්ලට මොකද උනේ කිව්වම කාටවත් කියන්න බෑ කොහාට ගියාද කියලා. එහෙම නේද? එහෙමයි. කාටවත් ගිහපු තැන කියන්න බැරියයි. දැල්ලක් තිබුණේ එතන. දැල්ලක් තිබුණේ. දැල්ල තිබුණේ කුමක් ප්‍රත්‍යෙන්ද? වැටියයි තෙල් ටිකයි විතරයි ප්‍රත්‍යෙන් තිබ්බේ. එහෙමයි. වැටියයි තෙල් ටිකයි ප්‍රත්‍යෙන් තිබුණා. ඒතර බලන්න එතකොට මේ ස්ථිරව තියෙන දැල්ල කියන එක ස්ථිර දෙයක් නෑ ඒක. දැල්ල තියෙන කුමක් ප්‍රත්‍යෙන්ද? හේතු ප්‍රත්‍යෙන්ද. කුමක්ද හේතුව? තෙලුයි වැටි. එහෙමයි. තෙලුයි වැටි නිසා දැල්ල පැවතුනා නම් තෙලුත් වැටිත් යම් මොහොතක ඉවර වෙයිද දැල්ල නොපෙනී යනවා. දැල්ල නිවිලා යනවා කියලා අපි පාවිච්චි කරන්නේ ඒකට. එහෙමයි. දැල්ල නිවිලා යනවා. ඒ වගේ තමයි අවිද්‍යා සහගත කාය සංකාර, වචී සංකාර, චිත්ත සංස්කාර නැත්තම් ඒ විඥානෙ මොකද වෙන්නේ? නිවිලා යන්නේ. එහෙමයි ස්වාමීනි. මොකද තමන්ගේ විඥානෙ තමන්ගේ කය ඇසුරු කරගෙන තිබ්බාට තියෙන්නේ නිදහස් වෙලා තියෙන්නේ. එහෙමයි. නිදහස් වෙලා තියෙන්නේ. කුමක් නිසාද? අවිද්‍යාව නැති නිසා. අවිද්‍යාව තියෙන කෙනාගේ මොකද වෙන්නේ? තමන්ගේ කයත් එක්ක ප්‍රතිබද්ධ වෙච්ච විඥානෙ උපාදාන වෙලා තියෙන්නේ. එහෙමයි. උපාදාන වෙලා තියෙන්නේ. කුමකටද උපාදාන වෙලා තියෙන්නේ? රූපයටත් උපාදාන වෙලා, විඳීමටත් උපාදාන වෙලා, හඳුනා ගැනීමටත් උපාදාන වෙලා, සංස්කාරයටත් උපාදාන වෙලා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ උපාදාන වෙච්ච ජීවිතෙත් උපාදාන නැති ජීවිතෙත් එතකොට මේ පවතින හේතුන කරුණු තුනක් තියෙනවා. මොකද කාය සංකාරය, වචී සංකාරය, චිත්ත සංකාරය. හරි ආශ්චර්යනේ. එහෙමයි ස්වාමීනි. ඒක උපමාව ඔතන ඔය වගේ උපමාවක් විතර අපිට කියන්න පුළුවන්කම තියෙනවා. එහෙමයි. ඊට වඩා උපමා සරල කරන්න බෑ. ඊට වඩා උපමා සරල කරන්න බෑ. ස්වාමීනි මේ මුළු සංසාරෙම එතකොට පවතින්නේ මේ අවිද්‍යාව. අන්න එතෙන්ට එන්න පුළුවන් හරියට. එහෙමයි ස්වාමීනි. මුළු සසරම පවතින්නේ අවිද්‍යාවත් එක්ක. එහෙමයි. මේ අවිද්‍යා සහගත මනසයි මේ හැමතිස්සෙම කෑ ගහන්නේ. අවිද්‍යා සහගත කාය වචී මන මේ චිත්ත සංස්කාරයෙන් දැවටිලා තියෙන විඥානයකින් මේ දැවටිලා තියෙන මේ ජීවිතයේ ආධ්‍යාත්මය තමයි කෑ ගහද්දී අපි ක්‍රියාත්මක වෙන්නේ. එහෙමයි. ඒතකොට බලන්න හරි පුදුමයි. ඒතකොට මේ කෑ ගැහිම කියන එක ආධ්‍යාත්මී මේ අහිංකාර මහිංකාර මේ කෑ ගැහිම දෝලනය කම්පනය ඔක්කොම තියෙන්නේ අවිද්‍යාවත් එක්ක ඇති වෙච්ච මේ ආධ්‍යාත්මයේ ඇති වෙච්ච මේ සිද්ධි ධමයක් තියෙන. ඒතකොට මේ එහෙමයි. ඒතකොට ඒක ඒ අවිද්‍යාව තියෙනකන් තියෙන එකක්. එහෙමයි ස්වාමීනි. අවිද්‍යාව නැති විද්දී ඒක නිවිල යන එකක් ඒක. එහෙමයි. අවිද්‍යාව තියෙනකන් විතරයි නිවිල යන්නේ. ඒ නිකන් මේ වගේ. අපි හිතමුකෝ ඔන්න මොකක් හරි ගෙදර ඔන්න අපි හිතමු මොකක් හරි කෑම මුට්ටියක් උයලා තියෙනවා කියලා. ප්‍රණීත දෙයක් මොනවා හරි උයලා තියෙනවා. අපි එනකොට මේ මුට්ටියත් ඇරලා දාලා ඔක්කොම කාලා. අපි හිතමු ගෙදර ඉන්න එක්කෙනයි කියලා. අපි මොකද වෙන්නේ? සමහරට මෙයාට බයින හොඳට. ඉතින් මේ බයින්නේ කුමක් තියෙනකන්ද? මේක ඇත්ත කාරණේ අපි ඇස් දෙකට දැක්කේ නෑනේ. එහෙමයි. ඉතින් බයින විතරක ටික එන්නේ ඇත්ත කාරණේ දැනගන්නක විතරයි. හැබැයි යම් මොහොතක අර කෙනා එළියට ඇවිල්ලා මොකද මට බයින්නේ කියලා හෙව්වට පස්සේ ඇයි මේ ඔක්කොම කාලා තියෙන්නේ? ඊට පස්සේ කියනවා නෑ මං කෑවේ නෑ. වටපිට පොඩ්ඩක් බලනවා. බලන්න මෙන්න පූසා මේකට මේ අයිතිකාරය වෙලා. එහෙමයි. ඒක ඇත්ත දැනගත්තු ගමන් මොකද වෙන්නේ පස්සේ? අර විතරක ටික සංසිඳිලා යන. එහෙමයි ස්වාමීනි. එහෙම නේද? ඒ විතරක ටික ඔක්කොම නෑ සංසිඳුනේ කුමක් දැනගන්නකන්ද? ඇත්ත දැනගන්නක විතරයි. ඇත්ත දැනගත්ත ගමන් අර විතරක ටික ඔක්කොම සංසිඳිලා වචන සංසිඳිලා ආයි පිට කරන්නේ නැහැ මොකද? එහෙම නේද? ඒ වගේ තමයි. අපේ ජීවිතය තුළ එතකොට සමහර ගහන්නත් පයින්නවා. බලිනවා. හිතනු සමහරට විතරක් කරනවා. ඒ ඔක්කොම තියෙන ඇත්ත දැනගන්නකම් විතරයි. ඕනම දෙයක බලන අපේ ජීවිතේ සාමාන්‍ය ඔය වගේ බොළඳ සිද්ධි ගත්තොත් එහෙනම් බොළඳ මම පොඩි දෙයක් නේ කිව්වේ මම සාමාන්‍ය. ඕනම දෙයක ඇත්ත දැනගන්නකම් විතරයි අපි කෑ ගහන්නේ. ඔය වගේ අපේ ජීවිතේ
කොච්චර තියෙනවද අපිට නොපෙනෙන දේවල්. ප්‍රඥා ලෝකෙට නොපෙනෙන දේවල් කොච්චර තියෙනවද. එහෙමයි. ප්‍රඥා ලෝකෙට විවර නොවි අපි හොයනවා. ප්‍රඥා ලෝකෙට විවර නොවෙච්ච මනසින් අපි හොයනවා කුමක්ද? සාධාරණේ හොයනවා. අසාධාරණේ හොයනවා. එහෙමයි. එහෙම නේද? මේ අපි හොයනවා මේ ලෝකෙන් මේ ප්‍රශංසා හොයනවා. මේ ලෝකෙන් ලාභ හොයනවා. සත්කාර හොයනවා. කීර්ති හොයනවා. ප්‍රශංසා හොයනවා. මේ ඔක්කොම හොයන්නේ කුමක් තියෙනකන්ද? අවිද්‍යාව සහගත මනසක් තියෙනකන් තමයි. එහෙමයි. ස්වාමිනේ ඒ වචී සංකාර නිරන්තරයෙන් අනුරතව අපේ හිතේ යම් යම් දේවල් නිසා ඉපදිලා අපි නිතර කල්පනා පවත්වමින් ඉන්න ස්වરૂපයේද ස්වාමිනේ? අනිවාර්යයෙන් ඒ ස්වરૂපය තමයි. එහෙමයි. වචී සංකාර කියලා කියන විතක්ක ਵਿਚාරත් එක්ක බැඳලා තියෙන්නේ. එහෙමයි. ඒතර ඔක්කොම තියෙන්නේ ඉතින් ආධ්‍යාත්මික අවිද්‍යාව තියෙනකන් තමයි. අවිද්‍යාව යම් මොහොතක මනස වල නැති වෙච්ච ගමන් ඕනම දෙයක සංසිඳීමක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න. එහෙයි. අවිද්‍යාව ඕනම දෙයක අවිද්‍යාව සංසිඳිච්ච ගමන් තමයි සංසිඳලා යන්න පටන් ගන්නේ. අවිද්‍යාව නැති වෙච්ච ගමන් සංසිඳලා යනවා. අනවබෝධය කියන දැන් මෙතන කියන්නේ මේ නිරුද්ධ වීම සිද්ධ වෙන්නේම චතුරාර්ය දුක නම් වූ ආර්ය සත්‍ය පිරිසිදු දැකීමෙන්. අපිට කොයි සිද්ධිය සිද්ධ වෙලා ඉවරලා අමතක කරලා දාලා ඉන්නවා. ඊට පහුවෙන්දත් ඔහොම සිද්ධියක් වෙනවා. තමයි ඒත් අරක මතක් ඉන්නේ ආයෙත් අරකටම හිත යන්නේ. gedara ඉන්න කෙනා තමයි සැක වෙන්නේ. එහෙමයි ස්වාමීනි. කොමක් නිසාද මේ ඕනම ප්‍රශ්නයකට ජීවිතය ගත්තොත් ඕනම ප්‍රශ්නයකට අපි ආයෙ ගොදුරු වෙන්නේ. ආයෙ ගොදුරු වෙන්නේ අවිද්‍යාව නිසා. දුක නම් වූ ආර්ය සත්‍ය පිළිබඳ වැටහීමක් නැති නිසා. දුකේ හැදලා ළමයින්ගේ ප්‍රශ්න ගත්තොත් එහෙම අපි කෙලවරක් නැහැ, ඉවරිකුත් නැහැ. අවසානයක් නැහැ ඒ වගේ. එහෙමයි. නැවත එකම ප්‍රශ්නේ ආයෙ පැටලි ඒවට විසඳුම් හොයනවා. නැද්ද බලන්න? එහෙමයි. සමාජීය ප්‍රශ්න ගත්තොත් එහෙම දැන් කොච්චර දැන් මිනිස්සු දැන් ගත්තත් එහෙම කල්පනා කරලා බලන්න දැන් මේ දේශපාලන ප්‍රවාහයට බැන ඉන්නවා. නමුත් ඕක නතර කරනවද? නෑ. ආර්ථික ප්‍රවාහයට බැන ඉන්නවා. නතර කරනවද ඕක? නෑ. ගෙවල් දොරවල් හදන ඒවාට ළමයින්ගේ දේවල් වලට බැන ඉන්නවා. අපි නතර කරනවද ඕක? එහෙමයි. එහෙ ස්වාමීනි. අපි එක දේශපාලන පක්ෂයක වැරද්දක් වල තව එකකට සම්බන්ධ වෙනවා. එක ළමයෙක්ගේ වැරද්දක් හොයලා ඊළඟ ළමයාත් එක්ක සම්බන්ධ වෙනවා. එහෙමනේ තියෙන්නේ ඊට පස්සේ ඊළඟට ආස්වාද ගේන කොතනින්ද එතන සෙට් වෙනවා. එහෙමනේ තියෙන්නේ ඕනම එකක් එහෙම නේද? එහෙමයි ස්වාමීනි. ඒකත් එක්ක තරහ වෙයි. ඒ වගේ ආස්වාද ගේන තව එකක් හමුණා ඒකත් එක්ක සම්බන්ධ වෙනවා. මේක තමයි අවිද්‍යාව සහගත මානසික ස්වභාවය. ගැට ගැහෙන එකමයි වෙන්නේ කොහෙන්ද? එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි ඒක. එහෙමයි. පුදුම දෙයක් ඒක. ඒ සියලු ලෝක ඒ අවිද්‍යා අන්ධකාරයෙන් ඇලලී වැළලී ගැලලී ගියපු ලෝකයක තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙලා ඒ අවිද්‍යා කඩතුරා පල්ල දාලා ඉරලා දාලා සුණු විසුණු කළා දාලා මේ සියලු ප්‍රශ්න වලට හේතුව සුණු විසුණු කළා දාලා විද්‍යා ලෝකේ උපදවාගෙන දෙව් මිනිස් ලෝකයක් ආලෝකවත් කරපු ශාස්ත්‍රඥ වහන්සේනම. එහෙමයි ස්වාමීනි. හරි ආශ්චර්යයි. එතකොට බලන්න මේ දුක නම් වූ ආර්ය සත්‍ය වැටහෙන තාක්කල් දුකේ හට ගැනීම වැටහෙන තාක්කල් දුකේ නැතිවීම වැටහෙන තාක්කල් නැති වෙන මාර්ගය වැටහෙන තාක්කල් කාය සංකාර වචී සංකාර චිත්ත සංකාර සංසිඳෙන වැඩපිළිවෙල තුලට පිවිසෙන්නේ නැහැ. වැඩපිළිවෙලක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒක සංසිඳුනට පස්සේ තමයි නිරුද්ධ වෙලා යන්නේ ඒක. හැබැයි සංසිඳන මාවතට යම් යම් අයුරින් අපි යම් යම් හේතු නිසා අපි එතෙන්ට ආවත් සංසිඳෙන්න යම් යම් දේවල් වලට සම්බන්ධ වෙනවා. නමුත් ඒකේ පැවැත්මක් නැහැ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනකන්. එහෙමයි ස්වාමීනි. එනවා ආයෙ පොඩි කලක් ඉඳලා ආයෙ නැති කරගන්නවා. ආයෙත් එනවා ආයෙ පොඩි කලක් ඉඳලා නැති කරගන්නවා. හැබැයි යම් දවසක චතුරාර්ය සත්‍ය අවබෝධයට පැමිණෙයිද අනනිෂ්ඨාවටපත් වෙනවා. එහෙමයි ස්වාමීනි. එතින්දලා දිගටම කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර මේ දේවල් නිරුද්ධ වෙලා යන වැඩපිළිවෙලේම කයයි වචනයයි මනසයි හසුරවන්න ශ්‍රාවකයා පෙළඹෙන්න පටන් ගන්න ඊට පස්සේ තමයි. එහෙමයි ස්වාමීනි. අනේ අපේ සර්වඥයන් වහන්සේ එතකොට දකින්න කොහමද දැන්
ඒතර මේ ඇහෙන් රූප දැනගන්නව නම් ඒක පවතින සංස්කාර ප්‍රතිබද්ධ වෙලා. සංස්කාරات එක තමයි ජීවිතේ තියෙනකම් විතරයි තියෙන්නේ. කනින් ශබ්ද දැනගැනීමේ හැකියාව, නාසයෙන් ගඳ සුවඳ දැනගැනීමේ හැකියාව, දිවෙන් රස දැනගැනීමේ හැකියාව, කයෙන් පහස දැනගැනීමේ හැකියාව, මනසින් අරමුණු දැනගැනීමේ හැකියාව ප්‍රතිබද්ධ වෙලා තමන්ගේ ජීවිතෙත් එක තියෙන්නේ. විඥානය කියලා කියන්නේ අර්ථ දක්වන්නේ විඥාන කාය කියලා වචනයක් පාවිච්චි කරනවා. එහෙමයි ස්වාමීනි. විඥාන කයවල 6ක් තියෙනවා කියනවා. චක්කු විඥානේ, සෝත විඥානේ, ගාහන විඥානේ, ජීවා විඥානේ, කාය විඥානේ, මනෝ විඥානේ. විඥාන කාය 6 ප්‍රතිබද්ධ වෙලා තමන්ගේ ජීවිතේට තියෙන්නේ. කියන්නේ විතර විඥානය කියන වචනේ විස්තර කරනවා විශේෂයෙන් දැනගන්නවා, විශේෂයෙන් දැනගන්නවා කියන අදහස. එහෙමයි ස්වාමීනි. ඒතර විශේෂයෙන් දැනගන්නා ස්වභාවය තුර ඇහෙන් විශේෂයෙන් දැනගන්නේ මොනවද? රූප. කනින් විශේෂයෙන් දැනගන්නවා ශබ්ද. නාසයෙන් විශේෂයෙන් දැනගන්නවා ගඳ සුවඳ. දිවෙන් විශේෂයෙන් දැනගන්නවා රසය. කයෙන් විශේෂයෙන් දැනගන්නවා පහස. මනසෙන් විශේෂයෙන් දැනගන්නවා අරමුණ. මනසට සංවේදී වෙන දේවල්. එහෙමයි ස්වාමීනි. ඒතර දැනගන්න ස්වභාවය තමන්ගේ ජීවිතයට සම්බන්ධ වෙලා තියෙන්නේ. හරි පුදුමයි. කාය සංකාරය, වචී සංකාරය, චිත්ත සංකාරය තමන්ගේ ජීවිතයට ප්‍රතිබද්ධ වෙලා තියෙනකම් විතරයි. ওই ටික නැති වෙන්නේ කොයි වෙලාවද කියන අපි දන්නේ නැහැ. කොතනද දන්නේ? ගිවිසුම් ගහගෙන නැහැ අපි. මෙතනද ඉවර කරනවා කියලා. ඒක නැති වෙන තැන අපි දන්නේ. රහතන් වහන්සේ විතරයි මේක තමයි සිහිනුවණින් අතහරින කෙනෙක් බවට පත් වෙන්නේ. අනිත් සියලු දෙනා අතහරින මොහොත ගැන කියන්න බෑ. එහෙමයි ස්වාමීනි. ඊතරම් අවිද්‍යාව සහගත මනසක් තියෙන. ඊතරම් සිහිය විකල්න මානසිකත්වයකින් යුක්තයි. ඊතරම් මේ සිහිය විකල්න මානසිකත්වයෙන් යුක්ත නිසා මොකද වෙන්නේ? සිහිනුවණින් ඔහුට අතහැරීමේ හැකියාවක් නැත. එහෙමයි ස්වාමීනි. ලේසි නෑ. ඊට පස්සේ ශාස්ත්‍රුන් වහන්සේ දකිනවා එතන විඥානෙත් එක්කම ප්‍රතිබද්ධ වෙලා තියෙනවා තමන්ගේ ජීවිතේ දැනගන්න ස්වභාවය තමන්ගේ ජීවිතේ තැවරිලා තියෙනකම් විතරයි නාමයයි රූපේ පැවැත්ම තියෙන්නේ. රූපේ පැවැත්ම තියෙන්නේ දැනගන්න ස්වභාවය තමන්ගේ ජීවිතේ රැඳිලා තියෙනකම් විතරයි. ඒ ස්වභාවය නිරුද්ධ වෙයිද? රූපේ පැවැත්මක් නැහැ. එහෙමයි. ඊළඟට තමන්ගේ දැනගන්න ස්වභාවය තමන්ගේ ජීවිතය තැවරලා තියෙනකම් විතරයි විඳීමේ හැකියාව තියෙනවා, හඳුනා ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ, චේතනා පහළ වීමේ හැකියාව තියෙන්නේ, බාහිර ආයතනය ආධ්‍යාත්මික ආයතනයයි විඥාන එකතු වීමේ හැකියාව තියෙන්නේ, මානසිකාර කිරීමේ හැකියාව තියෙන්නේ. කොමක් තියෙනකන්ද? තමන්ගේ ජීවිතය තුළ දැනගැනීමේ ස්වභාවය තියෙනකම් විතරයි. ආශ්චර්ය කියන්නේ මෙතුවක්කල් ලෝකයට නොපෙනෙන මේ ක්‍රියාවලිය මේ හේතුඵල ධමයක් මත තියෙනවා කියලා දකින්න සියල්ල දන්නා සියල්ල දකින අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. අසිරිමත් සම්බුද්ධත්වය. එහෙමයි ස්වාමීනි. ඒතර සර්වජ්‍යයන් වහන්සේ මේකේ හට ගැනීමයි නැතිවීමයි සියල්ල පිරිසින් දකින්නකම් දෙවියන් අතර කියන්නේ මම සම්මා සම්බුද්ධයි කියලා. බඹුන් අතර ප්‍රතිඥා දෙන්නේ මම සම්මා සම්බුද්ධයි කියලා. ශ්‍රමණයෝ අතර බ්‍රාහ්මණයෝ අතර කිසි කෙනෙක් අතර මේ මනුෂ්‍ය ප්‍රජාව අතර කියන්නේ නෑ මම සම්මා සම්බුද්ධයි කියලා ප්‍රතිඥා දෙන්නේ. මේක මේ අයුරින් පිරිසින් දකින්නකම් යම් දවසක පිරිසින් දැක්කාද දෙව් මිනිස් ලෝකයට ගියා සිටිනවා මම සම්මා සම්බුද්ධයි. විශාරද බව. එහෙමයි ස්වාමීනි. විශාරද බව. එහෙමයි. ඒතකොට හරි ආශ්චර්යයි. ඒතකොට සර්වඥයන් වහන්සේ දකින්න. ඒතකොට බලන්න ඇහි දැනගැනීමේ හැකියාව තියෙන තාක්කල් මොකද වෙන්නේ? මානසිකාරයේ ඇහැ ප්‍රතිබද්ධ වෙලා තියෙනවා. ඇහෙන් යමක් දැනගෙන තියෙන තාක්කල් මානසිකාරය තියෙන ඇහත් එක්ක ප්‍රතිබද්ධ වෙලා සම්බන්ධ වෙලා. ඒතර ඇහි රූපයි විඥාන එකතු වීම පවතිනවා. ඇහි දැනගැනීමේ හැකියාව තියෙන තාක්කල්. ඒතකොට ඇහැ මුල් කරගෙන සැපත් දුකක් උපේක්ෂාව විඳීමේ හැකියාව පවතිනවා. ඇහත් එක්ක දැනගැනීමේ හැකියාව තියෙන තාක්කල්. එතකොට ඇහෙන් රූප හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. තමන්ගේ ජීවිතේ දැන් මේ ඇහත් එක්ක දැනගැනීමේ හැකියාව තියෙන තාක්කල් විතරයි තියෙන්නේ. විඥානකය පිහිටලා තියෙනවා. විඥානකය පිහිටලා තියෙනව නම් එහෙමයි.
ඇස නැමැති ආයතනය ක්‍රියාත්මකයි. ඒ කියන්නේ ආයතනයක් ක්‍රියාත්මකයි කියලා කියන්නේ. එහෙමයි. ඇස තියෙනවා කියලා වචනේ පාවිච්චි කරනකොට පාවිච්චි කරන්නේ ඇස නැමැති ආයතනය. එහෙමයි ස්වාමීනි. එතකොට අපි තේරුම් ගන්න නම් මේ නාම රූප කියන එක පවතින්නේ කුමක්පත් වෙන්න. එහෙනම් මේ අපේ රූපේ පවතින්නේ විඥානයත් එක්ක බැඳලා තියෙනවා. විඳීමේ හැකියාව, හඳුනා ගැනීමේ හැකියාව, චේතනා පහළ කිරීම, ස්පර්ශය, මානසිකාරය ඔක්කොම පවතින්නේ විඥානෙත් එක්ක ප්‍රතිබද්ධ වෙලා තියෙනවා. දැන් හොඳට බලන්න මේ වෙලාවේ ගත්තොත් එහෙම කනෙන් ශබ්ද දැනගැනීමේ හැකියාව තියෙන තාක්කල් කනට කන මානසිකාරේ පිහිටලා තියෙනවා. කනට. නේද බලන්න? එහෙමයි. දැන් මේ දැනගැනීමේ හැකියාව කනේ තියෙන තාක්කල් විතරයි ඒක තියෙන්නේ. කනේ ශබ්ද දැනගැනීමේ හැකියාව හොඳට තියෙනවා නම් මානසිකාරයක තියෙන්නේ කනමයි. කන මානසිකාර වෙනවා ඒ තාක්කල්. දැනගැනීමේ හැකියාව යම් දෙයකට පිහිටලා තියෙනවද මානසිකාර වෙන්නේ ඒකමයි. එහෙමයි. වෙන දෙයක් මානසිකාර වෙන්නේ. දැනගැනීමේ හැකියාව යම් දෙයක් තුළ පිහිටලා තියෙනවා නම් මානසිකාර වෙන්නේ ඒකමයි. රූප දැනගැනීමේ හැකියාව ඇති වෙලා තියෙනවා නම් මානසිකාර වෙන්නේ ඇස. ශබ්ද දැනගැනීමේ හැකියාව ක්‍රියාත්මක වෙලා තියෙනවා නම් මානසිකාර වෙන්නේ කන. කන මානසිකාර වෙලා නම් කනයි ශබ්ද විඥාන එකතු වීම පවතිනවා. ඒතකොට කනයි ශබ්ද විඥාන එකතු වීම පවතිනවා නම් කනේ ස්පර්ශයෙන් විඳීම පවතිනවා. කනේ ස්පර්ශයෙන් විඳීම පවතිනවා නම් ශබ්ද හඳුනා ගැනීම පවතිනවා. ශබ්ද හඳුනා ගැනීම පවතිනවා නම් ශබ්ද සංචේතනා කියන ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එහෙමයි තියෙන්නේ. ඒ ස්වාමීනි. ශාස්ත්‍රුන් වහන්සේ මේක දකිනවා දැන් මේ හැම එකම පවතින්නේ පෙළ ගැහිලා තියෙන හේතුව ප්‍රත්‍ය. හේතුව ප්‍රත්‍ය. හේතුව ප්‍රත්‍ය. ඒතර ස්ථිර අල්ලන්න දෙයක් නෑ බලද්දී. හේතුව ප්‍රත්‍යනේ පවතින්නේ. එහෙමයි ස්වාමීනි. ස්ථිරව අල්ලන්න දෙයක් නෑ එතකොට. එතකොට සර්වඥයන් වහන්සේ දකින්න ඒ වගේම තමයි නාම රූප ප්‍රත්‍යයෙන් තමයි රැස නැමැති ආයතනෙ පවතින්නේ. දැන් බලන්න ඇහින් යමක් දැනගෙන නම් පවතින්නේ දැනගනිමින් පවතිනවා නම් ඇසට මානසිකාරය පවතිනවා. ඇසට මානසිකාරයේ පවතිනවා නම් ඇහැ රූපයි විඥාන එකතු වීම පවතිනවා. ඇහැ රූපයි විඥාන එකතු වීම පවතිනවා නම් ඇස ස්පර්ශයෙන් විඳිනවා. හඳුනා ගැනීම චේතනා පවතිනවා. ඒ ටික පවතිනවා කියලා කියන්නේ ඇස නැමැති ආයතනෙ පවතිනවා. එහෙමයි ස්වාමීනි. ඇස නැමැති ආයතනෙ පවතිනවා. ඒ ටික වෙනස් වෙනවා කියලා කියන්නේ ඇස නැමැති ආයතනෙ වෙනස් වෙනවා. එහෙමයි. ඒතර හැමතිස්සෙම මේ ආධ්‍යාත්මික ග්‍රහණය වෙලා යන්නේ අනිත්‍ය හේතුන්ගෙන් හටගත්තු අනිත්‍ය සිද්ධාමයකට තමයි හැමතිස්සෙම. නැද්ද බලන්න? හේතුකින් හටගත්තු සුළු මොහොතක් ඉපදිලා සුළු මොහොතකින් ඉපදිලා සුළු මොහොතක් පතුල පවතින දෙයකට තමයි ආධ්‍යාත්මික ගැට ගැහෙන්නේ. එහෙම නේද වෙන්නේ? එහෙයි ස්වාමීනි. සුළු මොහොතක් තුළ ඉපදිලා සුළු මොහොතක් තුළ පවතින දෙයකට ආධ්‍යාත්මික ගැට ගැහෙනවා. ගැට ගැහෙන්නේ ඇයි? මේක හේතුකින් පැවති වෙලා හේතුව පවතිනකම් පැවතිලා හේතු නැතිවීම නැතිලා යනවා කියලා තමන්ගේ ආධ්‍යාත්මයට වැටහීමක් නැති නිසා. ඇලිලා බැඳිලාම යනවා. එල්ල බැඳලම යනවා. එහෙමයි ස්වාමී. ඒතර අවබෝධ නැත්තාකල් මේක සර්වඥයන් වහන්සේ මේක විවිධ විදියට සිහි කර කර වාසය කරනවා දැන්. ඒ වගේම දකින්නවා එනම් මේ ආයතනය ප්‍රතිබද්ධ වෙලා තමයි ආයතන ඇති කල්ලි. එතකොට නාම රූප ඇති කල්ලි ආයතනෙ පවතිනවා. නාම රූප උපදිනකොට ආයතනෙ උපදිනවා. නාම රූප නැති වෙනකොට ආයතන නැති වෙලා යනවා. නාම රූප නිරුද්ධ වෙනකොට ආයතන නිරුද්ධ වෙලා යනවා. මේක ඒ තරම් වේගවත් ක්‍රියාවලියක් නිසා තමයි ආධ්‍යාත්මික ග්‍රහණය වෙන්නේ හැමතිස්සෙම. එහෙමයි ස්වාමීනි. වේගවත් ක්‍රියාවලියක් නිසා මොකද වෙන්නේ? ඒක මේ අත්දකින්න බෑ මේක අනිත්‍යයි කියලා. අන්නේ වේගවත් ක්‍රියාවලියක් තුළ මේක සිද්ධ වෙන නිසා තමයි කියන්නේ මේක සමතේ පුරුදු කරන්න කියලා කියන්නේ ඒක. එහෙමයි ස්වාමීනි. එතකොට මේ වේගවත් දැන් මේ දැන් හිතමු නාම රූපවල මේ ක්‍රියාකාරීත්වය වේගවත් වෙනස් වෙනවනේ. ඒතර වෙනස් වෙන මේ වේගවත් ක්‍රියාකාරීත්වය පේන්න පටන් ගන්න ඇතුළ වේගවත් නම් පේන්නේ නැහැ ඒක. ඇතුළ සංසිඳෙන්න. එහෙමයි. ඇතුළ සංසිඳෙන්න. ඇතුළ සංසිඳනකොට මොකද වෙන්නේ? අර මෙතන වේගවත් දෙයක් සිදු වෙනවා කියලා පේනවා.
ඒකට තමයි දැන් මේ සමතයක් පුරුදු කරන්න කියලා කියන්නේ ඒක. එහෙමයි. දැන් සංසිඳුණු පමණින්ම පේන්නේ ඒ සංසිඳුණු හිතට ප්‍රඥාව කියන එක පිහිටලන්නේ නැත්තම්. ඒතර සංසිඳුණු සිතක් උපද්දලා ප්‍රඥා ලෝකේ උපදිනකම් මොකද කරන්න ඕන? මේ සිදුවෙන සත්‍ය සිද්ධිසාමය සර්වඥයන් වහන්සේ අත්දකලා ඉවරයි. මේක තමයි සිද්ධ වෙන්නේ. ශ්‍රාවකයා මොකද කරන්නේ? සංසිඳුණු හිතින් මේක නැවත නැවත විමසනවා. නැවත නැවත විමසනවා. නැවත නැවත විමසනවා. එහෙමයි. නැවත නැවත විමසද්දී ඔහුට යම් දවසක ප්‍රකට වෙනවා මේක මේ විදිහට නිසිද්ධ වෙයි නාම රූප ප්‍රත්‍යයෙන් ආයතන පවතිනවා. එහෙමයි. නාම රූප ඇති කලින් ආයතන ඇති වෙන්නේ. නාම රූප නැති විදිහ ආයතන නැති වෙනවනේ. නාම රූප නිරුද්ධ විදිහ ආයතන නිරුද්ධ වෙලා යනවනේ කියලා. එහෙමයි. එකක් නිරුද්ධ වෙනකොට අනිත් එක නිරුද්ධ වෙනවා. එතකන් නෑ. එතකම් මේක හැමතිස්සෙම අර ඔක්කොම සිද්ධාමයන්ට එකට ගැට ගැහිලා තියෙනවා. එක තැනක දෙයක් පිරිසිදු වෙලා එක තැනක් නිරුද්ධ වෙන්න ඕන. ඒතර බලන්න හරි ආශ්චර්යයි. එතකොට මේ අවිද්‍යාව කියන ස්වභාවය නිරුද්ධ වෙන්න ප්‍රධාන පාදක වෙන මානසිකාරයත් තමයි පටිච්චසමුප්පාදේ චතුරාර්ය සත්‍ය. එහෙමයි ස්වාමී. අනිත්‍ය. ඒතර සම්මතයත් අපි සංසිඳීමත් පුරුදු කරනවා සත්‍යයත් විමසනවා. යෝනිසෝ මනසිකාරයක් ලෙසින් සත්‍ය පුරුදු කරන්න ඕන. අනිත්‍ය වෙන්නේ එහෙම අනිත්‍ය වෙන්නේ කරන්න ඕන. අදිවයි එහෙමයි ස්වාමීනි. විමස වාසය කරන්න ඕන. එහෙයි. ඒ විමසන හිතට තමයි මොකද විමසීම දියුණුණු පමණින්ම ප්‍රකට වෙන්නේ නැහැ. ඒ විමසීමත් එක්කම ඔහුගේ සංසිඳීමත් ඊට සමගාමීව එකතු වෙනවා. ඒ නිසා තමයි දැන් අර මේ ශාසනීය ධර්ම මාර්ගයේ වඩද්දී විස්තර කරන විද්‍යා විමුක්තිය කියන දෙකක් කතා කරනවා. එහෙමයි ස්වාමීනි. විද්‍යාවත් විමුක්තියත්. ඒතර සත්‍ය ප්‍රකට වීම අයිති වෙන්නේ විද්‍යාවට. සංසිඳීම අයිති වෙන්නේ විමුක්තියට. මේ ග්‍රහණය වීම කෙලෙස් දුරු වීම විමුක්තියත් එක්ක සම්බන්ධලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඉදිරි කෙලෙස් නිරුද්ධ වෙන්න මේ දෙකේම සම්බන්ධය තියෙනවා. ප්‍රඥාවත් සමග අනිවාර්යයි. එහෙමයි ඒ ස්වාමීනි. දෙකේම සම්බන්ධය තියෙනවා. එහෙමයි. ඒ දෙකේම සම්බන්ධය තියෙනවා නම් තමයි ටික නිරුද්ධ වෙලා පටන් ගන්න. එහෙමයි ස්වාමීනි. දෙකේම සම්බන්ධ නැත්නම් නිරුද්ධ වීමක් කරා යන්නේ. ඒතර විස්තර කරනවා කොහොමද නාම රූප එතකොට ඇති කල්ලි තමයි එතකොට මේ ඇස නැමැති ආයතනෙ පවතින්නේ. නාම රූප නැති වෙනකොට මොකද වෙන්නේ? ඇස නැමැති ආයතනෙ මෙතන දැන් මේ දවස් 7ක් ඇවෑමෙන් ප්‍රථම යාමේ සර්වඥයන් වහන්සේ විමසනවා. එහෙමයි. එතකොට ඒ වගේම සර්වඥයන් වහන්සේට වැටහෙනවා මේ අවබෝධ කරනවා කුමද්ද ආයතනය යම් මොහොතක ඇද්ද ඒ තියෙනකොට තමයි ස්පර්ශය පවතින්නේ. ඒ කියන්නේ ඇස නැමැති ආයතනය ඉපදිලා තියෙනවා නම් ඇසයි රූපයි විඥානය එකතු වීම පවතිනවා. ඇස නැමැති ආයතන ඉපදිලා නැත්නම් ඇසයි රූපයි විඥානය එකතු වීම පැවැත්මක් නැහැ. එහෙමයි. කන නැමැති ආයතන ඉපදිලා ඇද්ද ඒ මොහොතේ කනයි ශබ්දයි විඥානය එකතු වෙනවා. ස්පර්ශය පවතිනවා. ස්පර්ශය පවතිනවා. එහෙමයි. නාසය නැමැති ආයතන ඉපදිලා ඇද්ද ඒ මොහොතේ නාසය ගන් සුවඳ විඥාන එකතු වීම පවතිනවා. නැති කලෙ නැති වෙලා යනවා. එහෙමයි. දැන් බලන්න අපි හොඳ යම් දෙයක් හොඳට අහගෙන ඉන්නවනම් අවධානයෙන් ඒ වෙලාවේ එතකොට කන නැමැති ආයතන ඕන් ඉපදිලා තියෙන්නේ. කන නැමැති ආයතන හොඳට ඉපදිලා තියෙනකොට කනයි ශබ්දයි විඥානය තමයි එකතු වෙන්නේ. ඒතකොට සමහරට කෙනෙක් සමහරට අපි හිතන නාසයට දැනෙන ගඳ සුවඳ සමහරට සංවේදී වෙන්නේ නැහැ ඒ වෙලාවට. එහෙමයි ස්වාමීනි. සමහරට එහෙම සිද්ධ නැද්ද? සමහරට ඕන අපි යම් දෙයක් හොඳට අහගෙන ඉන්නවා. කෙනෙක් අපි ගාවෙන් ගිහිල්ලා තියෙනවා. අපි දන්නේ නැහැ. එහෙමයි. සමහරට යම් දෙයක් හොඳට බලාගෙන ඉන්නවා. කෙනෙක් කතා කරලා තියෙනවා අපිට ඇහිලා නැහැ. ඇයි? ඇස නැමැති ආයතනය ඇති කල්ලි තමයි ඇසයි රූපයි විඥාන එකතු වෙන්නේ. ඒතර කනයි ශබ්ද විඥාන එකතු වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර මේ අර සංසිඳුණු මනසක් නැති සාමාන්‍ය දැන් වර්තමානයේ ගත්තොත් එම් බොහෝ දෙනෙක්ගේ මේක අඩමානෙට තියෙන ඔක්කොම අතනත් පිහිටලා මෙතනත් පිහිටලා එහෙමනේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. කිසි දෙයක හරි ක්‍රියාකාරීත්වයක් නැහැ. එහෙයි. ඒක වැඩි. ඊළඟට ස්පර්ශය දැන් මේ ගොඩාක් ඉතින් අපිට විස්තර දැන් මේ ඉතින් දහම් කඩපතේ වැඩසටහන ගොඩාක් විස්තර කළා. එහෙමයි. ඊට අමතරව මම හිතන්නේ අපි ඉස්සරහට විස්තර කරන්න හිතාගෙන ඉන්නවා අපි. එහෙමයි. ඒකට අද අපි මේ දැන් සර්වඥයන් වහන්සේ දැන් මේ දවස් 7ක්
විමුක්ති සුවේ විඳලා ඒ දවස් 7 වැෑමෙන් පටිච්චසමුප්පාද විමසපු සිද්ධිය තමයි අපි මේ කතා කරන්නේ අද. එහෙමයි. එතකොට ස්පර්ශය ඇති කල්ලි තමයි කොහොමද තියෙන්නේ? විඳීම තියෙන්නේ. ස්පර්ශ නැතිකොට විඳීම නැති වෙලා යනවා. විඳීම තියෙන තාක් කල් තමයි මොකද වෙන්නේ? අන්න තෘෂ්ණාවේ පවතින්නේ. තෘෂ්ණාව පවතින තාක් කල් උපාදානෙ පවතිනවා. උපාදාන යම් තැනකද එතන තියෙන්නේ විපාක විඳීම පිණිස කර්ම සකස් වීමක් තියෙනවා. එහෙමයි. උපාදාන යම් තැනකද එතන විපාක විඳීම පිණිස කර්ම සකස් වීමක් ඇති වෙනවා. විපාක විඳීම පිණිස කර්ම සකස් වීමක් ඇද්ද? අන්න උ හදලා දේ ඒ වෙලාවේ හදා ඉන්නේ කොහමද? ඉපදීමක් නිර්මාණය වෙවි තියෙන්නේ. ඉපදීමක් යම් තැනක ඇද්ද? එතන ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් ඔක්කොම බලද ගන්න. එහෙමයි ස්වාමීනි. නිරුද්ධ වෙනුත් නිරුද්ධ වෙලා යනවා. හරි ආශ්චර්යයි. සර්වජ්‍යයන් වහන්සේ සම්බුදු වෙලා දවස් 7ක් විමුක්ති සුවයෙන් ඉඳලා දවස් 7 ඇවෑමෙන් පළමු යාමේ මේ විදිහට විමසද්දී සර්වජ්‍යයන් වහන්සේට හරි ලස්සන උදානයක් පහළ වුණා. ප්‍රීති වාක්‍යයක්. එහෙමයි ස්වාමීනි. යදා හවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජහයතෝ බ්‍රාහ්මනස්ස අතස්ස කංකා වපයන්ති සබ්බා යතෝ පජානාති සහේතු ධම්මන්ති. කෙලෙස් තවන වීරියෙන් මේ ධ්‍යාන වඩන බ්‍රාහ්මණයාගේ හිතේ ඇතුලේ ධර්මයන් යම් දවසක පහළ වෙනවද? ධර්මයන් පහළ වෙන්න පටන් ගන්නවද? මොකක්ද ධර්මයන් කිව්වේ? අවිද්‍යාව ප්‍රත්‍යයෙන් තමයි සංස්කාර ඇති වෙන්නේ. සංස්කාර ප්‍රත්‍යයෙන් තමයි විඥාන ඇති වෙන්නේ කියන ධර්මයන් පහළ වෙන්න පටන් ගන්නවද? එහෙමයි සර්. මේ අවිද්‍යාව පේනවා, අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංස්කාර තියෙන බව පේනවා. ධර්මයන් පහළ වෙනවා කියලා කියන්නේ ඒක. එහෙමයි. සංස්කාර ප්‍රත්‍යයෙන් විඥාන තියෙන බව පේනවා. එතකොට මේව පේන්නේ හැබැයි සතියට. මේව පේන්නේ ධම්මවිචයට. මේව පේන්නේ වීරියට. මේව පේන්නේ ප්‍රීතියට. ඒතර අන්න කියන්නේ යතා හවේ පාතු භවಂತಿ ධම්ම. ඔය මේ සප්තබොජ්ජංග නම් වූ ධර්මයන් පහළ වෙනකොට මොකද වෙන්නේ? අර කේලස්තවන වීරියෙන් ධානවට බ්‍රාහ්මණයට සැක සංකා කියන මොකද වෙන්නේ? ඒ මොහොතේ හු තුල තිබුණු සැකයන් දුරු වෙලා යනවා කියන. එහෙමයි. ඒ තුලින්මයි කියන මොකද වෙන්නේ? හේතුඵල ධම ප්‍රකට වෙන්න පටන් ගන්නෙ. මේ ලස්සන උදානේ පහළ වුණා. ඊට පස්සේ සර්වජ්‍යන් වහන්සේ ආයත හරි ආශ්චර්යයි. එදා මධ්‍යම රාත්‍රියේදීත් පටිච්චසමුප්පාදේ අනුලෝම වශයෙන් ප්‍රතිලෝම වශයෙන් විමසුවා. එහෙමයි. විමසද්දී නැවතත් ලස්සන ප්‍රීති වාක්‍යයක් උදානයක් පහළ වුණා හිත ඇතුලේ. මොකද්ද? යදා හවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජහයතෝ බ්‍රාහ්මනස්ස. ඊතර මේ කෙලස් තවන වීරියෙන් ධාන වඩන බ්‍රාහ්මණයාගේ හිත ඇතුලේ මොකද වෙන්නේ? ධර්මයන් පහළ වෙනවා. කුමද්ද? සප්ත බොජ්ජංගනම් වූ ධර්ම පහළ වෙනවා. ඊට සප්ත බොජ්ජංගනම් වූ ධර්මයේ පහළ වෙනකොට මොකද වෙන්නේ? ඒ මොහොතේ හුතුර තිබුණු සැක හැම සැකයක්ම දුරින්ම දුර වෙලා යනවා කියනවා. දුරින්ම දුර වෙලා යනවා කියනවා. ඒ තුලින්මයි කියන මේ හේතුඵල ධර්මයන්ගේ ඡය වීම ඇති වෙන පටන් ගන්න. එහෙමයි. ඡය වීම අවබෝධ වෙනවා කියන එතකොට. හරි පුදුමයිනේ. එහෙමයි ස්වාමීනි. මුලින්ම උනේ මොකද්ද? යතෝ පජානාති සහේතු ධම්ම. ඊළඟ එකේ මොකද්ද කියන්නේ? යතෝ khයම් පච්චයානං අවේදීති. මුලින් තියෙන්නේ හේතුඵල ධම ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඊළඟට මොකද වෙන්නේ? මේක ඡය වෙලා යන්නේ කොහොමද කියන කාරණේ වැටහෙනවා කියන. එහෙමයි. ඒකත් කොහොමද වෙන්නේ? මේ ධාන වඩලා කෙලස්තවන වීරියෙන් ධාන වඩලා මේ සප්ත බොජ්ජංග හිත ඇතුලේ පරිපූර්ණ වේදි තමයි මේ සීදිදාම වෙන්නේ. සැක සංකා නැති වෙලා හේතුඵල ධම් ප්‍රකට වෙනවා. හේතුඵල ධම් ප්‍රකට වෙන්න ඊළඟට මොකද වෙන්නේ? මේක ඡය වෙලා යන්නේ කොහොමද? මොන විදියට වාසය කරනකොටද කියන කාරණේ අවබෝධන පටන් ගන්නවා. එහෙමයි. හරි ආශ්චර්ය සර්වඥයන් වහන්සේ මධ්‍යම යාමේ මේ පස්චිම යාමේ එදා රාත්‍රියේ පටිච්චසමුප්පාදං අනිලෝමං පටිලෝමං මනසාකාසී පටිච්චසමුප්පාදේ අනුලෝම වශයෙන් ප්‍රතිලෝම වශයෙන් විමසුවා. විමසුවට පස්සේ සර්වඥයන් වහන්සේට
ආයිත් ලස්සන උදාහරණයක් පහළ වුණා. යදා හවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජහයතෝ බ්‍රාහ්මනස්ස විදූපයන් තිට්ඨති මාරසේනං සූර්යෝව ඕභාසය මන්තලික්ඛන්ති. හරි ආශ්චර්යයක් මැද්දේ මේ කෙලෙස් තවන වීරියෙන් ධාන වඩන බ්‍රාහ්මණයට මේ ධර්මයන් උපදිලා හේතුඵල ධහම මේ ප්‍රකට වෙලා ඒ තුලින් මොකද වෙන්නේ? බෝධිපාක්ෂික ධර්මය නැති වෙලා ඒ තුලින්ම හරියට නිකන් අර හිත ඇතුලේ තියෙන සියලු කෙලෙස් දුරු වෙලා මේ දෙව් මිනිස් ලෝකයේ අතර බබලන කෙනෙක් බවට පත් වෙනවා කියන මේ කුමක්ද මේ අර අහස් කුස බබලන හිරු මඩල වගේ. එහෙමයි. එතකොට ඒ ශ්‍රාවකය මොන වගේ කෙනෙක්ද? සියලු මාර සේනා කම්පා කළ පරාජය කරපු කෙනෙක් බවට පත් වෙනවා කියන. එහෙමයි. ඒතර හරි ආශ්චර්යයි. මොකක්ද කිව්වේ මේ කෙලස්තාවන වීරියෙන් ධාන වඩන බ්‍රාහ්මණයෙකු තුල සප්තබොජ්ජංග පහළ වෙනවා. සප්තබොජ්ජංග පහළ වෙච්ච ශ්‍රාවකය තුල හේතුඵල ධහම පහළ වෙනවා. හේතුඵල ධහම විමසන ශ්‍රාවකය තුල ඊට පස්සේ ශෛවීමේ ඥානෙ උපදව ගන්නවා. ශෛවීමේ ඥානෙ උපදවගෙන ශ්‍රාවකය තුල ටික ටික වාසය කරනකොට මොකද වෙන්නේ? අර සියලු කෙලෙස් මල සෝදලා අහස් කුස බබල් හිරුමඩල යම්සේද. එතකොට සියලු මේ තරු සියල්ල ආලෝක දෙන දේවල් අභිබවා උඩ බබලන්නේ යම්සේද. එතකොට එහෙම කෙලෙස් දුරුකරු ශ්‍රාවකේ සියලු මාර සේනා කම්පා කරලා එහෙමයි. වැඩ ඉන්නවා. එහෙමයි. ඒතර බලන්න මෙතෙන්ට එන්න විශාල මානසික විපර්යාසයක් කෙනෙකුගේ ආධ්‍යාත්මයේ සිද්ධ වෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. ඒතර මේ මානසික විපර්යාසයට තමන්ගේ ජීවිතයේ තුඩු දෙන්න ප්‍රධානම කාරණේ තමයි කුමක්ද? ඒක තමයි සිල්වත් බව එකක්. අනිත් එක තමයි මේ ධර්ම ශ්‍රවණයත් එක්ක ඊළඟට උපදව ගන්න ඕන දේ තමයි ශ්‍රද්ධාව. ඒකින් තමයි උපදවන්න ඕනේ යෝනිසෝ මනසිකාරය. එහෙමයි ස්වාමීනි. ඉතින් මේ යෝනිසෝ මනසිකාරය කියන එක බලෙන් උපදින්නේ නැහැ. ස්වාමීනි යෝනිසෝ මනසිකාරයේ සමාධියටත් අදාළයිද? යෝනිසෝ මනසිකාරය අනුග්‍රහ කරන යම් ප්‍රමාණයකට. එහෙමයි. මොකද යෝනිසෝ මනසිකාරයෙන් නීවරණ පහේ දුවන මනස බඳින්න යෝනිසෝ මනසිකාරයෙන්නේ. එහෙමයි. එතකොට ඒකින් බැඳපු මේ මනස තමයි මනස තුළ තමයි සමාධි බලයක් කියන උපදවීමේ භාග්‍ය උදා වෙන්නේ. එහෙමයි. ඒතර මේ යම් සංසිඳීමක් යම් ප්‍රමාණයකට උපදින යෝනිසෝ මනසිකාරය අනුග්‍රහ කරනවා. හරි ආශ්චර්යයි. එතකොට මේ අපිට ඒක හිතා ගන්න බෑ. සර්වඥයන් වහන්සේ එතකොට මේ සියලු සත්‍ය අවබෝධ කරලා මේ විදියට මේ පටිච්චසමුප්පාදේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා ප්‍රත්‍යක්ෂ කරනකම් දෙව් මිනිස් ලෝකයා අතර මම සියල්ල අවබෝධ කරලා ඉන්නේ කියලා ප්‍රතිඥා දුන්නේ. එහෙමයි. මේකත් එන කොමකට අයිතිද? සම්මා සම්බුද්ධ ඥාණයට අයිති. එහෙමයි ස්වාමීනි. කොහොමද මේ දැන් අපි මේ ඉස්සෙල්ලා සම්මා සම්බුදු බව කියන එක ප්‍රකට කරවන්න දේශනා ඇසුරින් අපි සූත්‍ර දේශනා ගොඩක් කතා කළා. අධිදේව ඥාන දර්ශන සූත්‍රයෙන් මේ වගේ සූත්‍ර දේශනා ගණනාවකින් සම්බුදු ඥාන ඉස්මතු කරවන්න. එහෙමයි ස්වාමීනි. එතන මේ සම්බුද්ධත්වයේ කියන එක කොතරම්නම් ශ්‍රේෂ්ඨ දෙව් මිනිස් ලෝකයා අතර සමාන කරන්න බැරි දෙව් මිනිස් ලෝකයාට පිළිසරණ ලබා දෙන එකම පිළිසරණ ලබා දෙන එකම රැකවරණය ලබා දෙන තරම් තමයි කොහොමද මේ සම්බුද්ධත්වය කියලා කියන්නේ. එහෙමයි. එකම පිළිසරණ තියෙන මෙතන. ඒ නිසා මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සිරිපා අභියස අපි ශ්‍රාවකයෝ බවට පත් වෙන තාක්කල් ඒ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයමයි සත්‍ය කියලා එතන අපි නිෂ්ඨාවට පත් වෙලා පිළිහින්න තාක්කල් භාග්‍යතුන් වහන්සේ ඒකාන්තේ සර්වච්‍ය වනසේක කියලා අපි හිතට අපි යෝනිසෝ මනසිකාරය නැමැති හෙන්ඩුවෙන් මේ අපේ හිත ඇතුලේ මේක තවරන තාක්කල් මේ ශ්‍රාවකත්වෙ පිහිටන්නේ. එහෙමයි. මේ ධර්ම මාර්ගය අවබෝධයක් කරගෙන යන්නේ නැහැ. ඉතින් ඒකයි අපි මේ සම්මා සම්බුද්ධ ඥානය ගැන අපි මේ විග්‍රහ කරන්නේ හැමතිස්සෙම මේ දැන් මේ ගොඩක් දේශනා ඇතුලින් අපි ඉස්සරහට කරුණු කියනවා. මේ සම්මා සම්බුද්ධත්වය කියන එක මොකක්ද කියලා තේරුම් ගන්නවා. ඒත් සම්මා සම්බුද්ධත්වය හරියට තේරුම් ගත්තොත් අපි මොකද වෙන්නේ? වෙන බාහිර කෙනෙක්ගේ අවබෝධය අපි පිළිසරණ කරගන්න කෙනෙක් වෙන්නේ. එහෙමයි ස්වාමීනි. අපි ඒතකොට බාහිර කෙනකින් අපි ගන්නේ සර්වඥයන් වහන්සේ කුමක් වදාලාද? බුදු කෙනෙක් කුමක් වදාලාද?
කල්යාණ මිත්‍රෙක් ඔහු සේවනය කරන කුමක් පිණිසද? අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන්නේ මොන වගේ උත්තමයෙන්ද? ඒ උත්තමයි ගුණ කඳ කුමක්ද? ඒ උත්තමයන් වහන්සේගේ අවබෝධය කුමක්ද? ඒ උත්තමයන් වහන්සේ අවබෝධ කළ ධර්මයේ කුමක්ද කියලා දැන ගැනීම පිණිස, ඒකේ නිෂ්ඨාවටපත් වීම පිණිස තමයි කල්යාණ මිත්‍රයා සිටින්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි, අද දවසේ සතුටු වෙන්න ඒ ਸਰවඥ වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් මේ අවබෝධය පිළිබඳව නිෂ්ඨාවටපත් වෙන්න මේ අවබෝධය නිරන්තරයෙන් අපි සිහි කරන්න ඕන. ඉතින් ඒ නිසා යම් කෙනෙක් මේ අවබෝධය ගැන යම් නිෂ්ඨාවටපත් වුණොත් ඔහුගේ නිවන් මාර්ගය විවර වෙනවා. නිවන් දොරටු විවර වෙන්නේ එතනින්. කොතනද නිවන් දොරටු විවර වෙන්නේ? සර්වඥයන් වහන්සේගේ අවබෝධය ගැන ශ්‍රද්ධාව උපදින්න නිවන් මාර්ග දොර විවෘත වෙනවා. එහෙමයි. ඒ නිසා ධර්ම දාන දෙන පිරිස හිතා සතුටු වෙන්න. තමන්ගේ චිත්තසංතානෙත් නිවන් මාර්ගයේ දොරටු විවර කරන ඒ බීජයන් උපද්දමින් දෙව් මිනිස් ලෝකයාගේ චිත්තසංතානෙත් නිවන් මාර්ග විවර කරන ద్వාරය වනේ ශ්‍රද්ධාලාභී උපද්දන තමන් හේතු සම්පත් සකස් කරන්න උපකාර කරමින් මේ රැස් කරගත් උදාර පින සසර පුරාම තමන්ට නිවන් මගින් බැහැර නොවි නිවන් මඟ දියුණු කර ගැනීම පිණිසම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අසහාය ප්‍රඥා සම්පත්තිය, අසම සම ප්‍රඥා සම්පත්තිය ඇති තුන් ලෝකාග්‍ර භාග්‍යවතුන් වහන්සේ, අපගේ සාතුන් වහන්සේ ශ්‍රාවකයන් විදියට අපි මොනතරම් වාසනාවන්තද කියලා ඔබේ හදවතේ ශ්‍රද්ධාව උපදින මොහොතක් කියලා අපි විශ්වාස කරන්නේ. ඉතින් තථාගතයන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව ජනිත කරවන උතුම් ධර්මයේ අපගේ පින්වත් ස්වාමින් වහන්සේ අද දවසෙත් පෙන්වා වදාලා. ඒ අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නයේ අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි, අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි, අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි, අද දින සම්බුදු සිතක අසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන පින්වත් පිරිසක් ඒක රාශී වෙලා ඒ පින්වතුන්ගේ ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තියෙනවා. දෙවියන්ට, ගුරු දෙවිඳු ඇතුළු මහා සංඝරට පින් අනුමෝදන් කරන්න. ඉතින් මේ රැස් කරගත් උදාාර පුණ්‍ය ධර්මයේ ගටිකාර බ්‍රහ්ම රාජයා, සහම්පති සනන් කුමාර බ්‍රහ්ම රාජයා, සක් දෙවිඳුන්, සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු, ලෝකපාලක දෙවිවරු, ගෞතම බුද්ධ ශාසන හිත කැමති සියලු දෙවිවරු මේ පුණ්‍යානුභාව බලයෙන් සුවපත් වේවා. ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජ්‍ය, ආලවක දෙවියන්, ජනවසඹ දෙවියන් මේ පුණ්‍යානුභාව බලයෙන් සුවපත් වේවා. ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා. දෙවියෝද උතුම් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ දහම් මඟ විවර කළ දුන්නු ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, අනගාരികා මෑණිවරුන්ට, උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය දායකත්වයේ දරූ පින්වතුන් නමින් අන් අයුරින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලෝ වශයෙන් සැපවත් වේවා, සුවපත් වේවා, වහවහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පatti ධර්ම දානට සම්බන්ධ වුණු සියලු දෙනාටමත් මේ මොහොත දක්වා සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිසත්, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසත් මේ පින් හේතු වේවා කියලා සටහන් කළා තියෙනවා. ඉතින් මේ රැස් කරගත් උදාාර පින ඒ පින්වත් සියලු දෙනාටම, ඒ වගේම ධර්ම දාන සියලු ශ්‍රද්ධා ධර්ම දාන සියලු සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත්, කොරෝනා වෛරසයෙන් පීඩා විඳින ලෝවාසී සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම අපගේ පින්බර දෙමව්පියන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත්,
මේ පින් අනුමෝදන් වේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ වගේම රැස් කරගත් මේ උදාාර පුණ්‍ය සම්පත්තිය මේ සඳහා සම්බන්ධ වුණු සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයේ පිණිස මේ පුණ්‍ය ශක්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන සියලු දෙනාට තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අදත් මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ පෙන්වා වදාළ ඒ උත්තම ධර්මයේ ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමේ පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් සදැහැති දායකත්වයේ ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන පින්වන්ත පිරිසක් ලෙසින් සඳහන් වන්නේ මේ පින්වන්ත හැම දෙනාම අපි තාම දයාවෙන් පිනැති ඔබ හැම දෙනාම සමගින් සිහිපත් කරගන්නවා. පින්වන්ත ඔබටත් අපි ආරාධනා කරනවා මේ උතුම් සදහම් සාකච්ඡාවේ සදැහැති දායකත්ව බරපැන වෙන් කරගෙන උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න ඔබට අවස්ථාව තිබෙනවා. 071 222 88 දුරකථන මාර්ගය ඔස්සේ තොරතුරු විමසමින් මේ පිළිබඳව උනන්දු වෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ උදෙසා යලි නොනිමෙන්නම හදවතේ පහන් දල්වා ගන්න ඔබටත් මටත් අවස්ථාව තිබෙනවා. ඉතින් මේ පිණිස ජාතියම වාසනාවන්ත වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ වුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.